ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සිකුරාදා උදෑසන අදත් අපි සූදානම් ඔබේ සිංහල පාඩමත් එක්ක ඔබ හමුවට එන්න. අදත් අපි තෝරාගෙන තියෙන්නේ සාහිත්‍ය පාඩමක්. පාඩම ආරම්භයට කලින් දුවේ පුතේ මම කැමතියි ඔබට මතක් කරන්න. ඇයි අපි සාහිත්‍ය විෂයක් හැටියට හදාරන්නේ? සාහිත්‍යයෙන් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මේ සාහිත්‍යය අපට කියලා දෙනවා මිනිස් ජීවිතය වඩා විවරණය කර ගැනීමේ හැකියාව. මේ මිනිස් ජීවිතයේ තියෙන විවිධ සංකීර්ණතා හඳුනාගෙන පුළුල් ජීවන දෘෂ්ටියක් සකසා ගන්නට සාහිත්‍ය අපට උදව් කරනවා. ඒ නිසා තමයි දුවේ පුතේ මම හැමදාම ඔබට මතක් කරන්නේ සිංහල භාෂාව සහ සාහිත්‍ය අප හදාරන්නේ හුදු විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම සඳහා පමණක් නොවේ. මෙය සමස්ත ජීවිතය සඳහාමයි. අද අප තෝරාගෙන තියෙන්නේ සාහිත්‍ය පාඩමේ ඔබට තියෙනවා පුතේ කෙටි කතා දෙකක්. ඉන් එකක් ස්වතන්ත්‍ර කෙටි කතාවක්, අනෙක පරිවර්තිත කෙටි කතාවක්. අද ස්වතන්ත්‍ර කෙටි කතාව පිළිබඳවයි අපි කතා කරන්නේ. කේ ජයතිලක සූරියන් රචනා කරපු අපට වැසිකිළියක් පාඩම අද අපි සාකච්ඡා කරනවා. ඒ සඳහා අද මැදිරියට පැමිණියා ඔබ ආදරය කරන ඔබේ ආදරණීය ගුරු පියාණන් පෙළපොත් ලේඛක මණ්ඩල සමාජිකයෙකු වශයෙන් උත් ඒ වගේම විෂය නිර්දේශ කමිටු සමාජිකයෙකු වශයෙන් උත් ක්‍රියා කරන කොළඹ 15 ලුම්බිණි විද්‍යාලයේ සිංහල ආචාර්ය සිංහල ශාස්ත්‍රපති අරුණ වේරගල ගුරු පියාණන්. අයුබෝවන් අරුණ සර්. අයුබෝවන්. අපි පාඩමට ප්‍රවේශ වෙමු. මොකක්ද අද පාඩම? ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? මේ හැමදේම අපි අපේ දූල පුතාලට කියලා දෙමු. හොඳයි. අපි දැන් මේ වැඩසටහන ආරම්භයේ සඳහන් කළ ආකාරයට අපේ දරුවන්ට අපේ කෙටි කතා දෙකෙන් ස්වතන්ත්‍ර කෙටි කතාව තමයි අද අපේ සාකච්ඡාව. ඔබට දකින්න ලැබෙන සාහිත්‍ය සංග්‍රහයේ 13 වෙනි පාඩම අපට වැසිකිළිය. මේ 13 වෙනි පාඩම තමයි අද අපේ මාතෘකාව. මේ සිංහල භාෂාවෙන් ලියවෙච්ච අපේ රටේ කෘතහස්ත ලේඛකයෙකුගේ අගනා නිර්මාණයක් අද අපි ඔබ වෙතට රැගෙන එනවා. ඊට ප්‍රථම මේ කෙටි කතා දෙක හඳුනා ගනිද්දී කෙටි කතාවක් කියන්නේ මොකක්ද? කෙටි කතා ලක්ෂණ මොනවාද කියන එක අපි කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට දරුවනේ අපි ඔපේ අවධානය යොමු කරනවා කෙටි කතා නිර්වචන කීපයකට. ලෝක ප්‍රකට කෙටි කතා නිර්වචනයක්. ප්‍රථම කොට අපි ඔබට ඉදිරිපත් කරනවා මෙය බොහෝ සම්භාවනාවට පත්වෙච්ච නිර්වචනයක්. කෙටි කතාව යනු ජීවිතෙන් පෙත්තකි. දැන් ඔය ජීවිතෙන් පෙත්තකි කියන එක අදහස් කරන්නේ ජීවිතෙන් අංශු මාත්‍රයක් කියන අදහස. එහෙම නැත්නම් මලක මල් පෙති ගොඩක් තියෙනකොට පොඩි පෙත්තක් වගේ අදහසක්. ඒ කියන්නේ මුළු ජීවිතේම නෙමෙයි. ඒකේ තියෙන අංශු මාත්‍රයක් කෙටි කතාව හැටියට ඇන්ටන් චෙකෝෆ් නැමැති ලෝක කෙටි කතාව ගොඩනගද්දි මහා මෙහෙවරක් කරපු ඒ කෙටි කතාකරුවාගේ නිර්වචනය. දෙවැන්න එක හුස්මට කියවා නිම කළ යුතු ගද්‍යමය ආඛ්‍යානයකි. දැන් මේ ආඛ්‍යානය කියන වචනේ අර්ථය දුවේ පුතේ කතාවක් කියන එක. දැන් සමහර ගැඹුරු වචන දරුවන්ට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒක වර ගද්‍යමය ආඛ්‍යානයක ගද්‍ය භාෂාවෙන් ලියපු කතාවක්. මේ කතාව කතා කරන්නේ කියන්නේ එඩ්ගා ඇලන් ෆෝ කියන ලෝහ පතල කෙටි කතාකරුවා. දැන් ඒ බටහිර ලේඛකයන්ගේ බටහිර විචාරකයන්ගේ නිර්වචනනේ මේ අපේ රටේ බිහි වෙච්ච සම්භාවනීය කෙටි කතාකරුවෙක්ගේ නිර්වචනය. ඔහු තමන්ගේ කෙටි කතා සංග්‍රහ දෙකටම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබපු විශිෂ්ට නිර්මාණකරුවෙක් දයාසේන ගුණසිංහ. දයාසේන ගුණසිංහයන් කියනවා ජීවිතයේ සමීප රූපයකි කියලා හරි සංක්ෂිප්ත, ඉතා නිර්වැදි, ඉතාම නිර්වද්‍ය වූ නිර්වචනයක්. කෙටි කතාව ජීවිතයේ සමීප රූපයක් කියලා. මේ ලතින් ඇමරිකානු ඉතාම ජනප්‍රිය ප්‍රචලිත ලේඛිකාව ඉසබෙල් අයියන්දේ. ඇය කියන්නේ එල්ලේ බලා විදින ලද ඊ පහරක් කියලා කෙටි කතාවක්. දැන් ඔය කෙටි කතා කලාව ගැඹුරින් අධ්‍යයනය කරද්දී ප්‍රකාශ කරන කතාවක් තමයි නවකතාව කන්දක් නම් කෙටි කතාව දියමන්තයක් කියලා. දැන් මේ කෙටි කතාවයි නවකතාවයි අතර දුවේ පුතේ ලක්ෂණ තිබෙනවා ගණනාවක් සමපාත නොවන, අසමාන සහ සමාන වන මහාචාර්ය සුරවීරයන්, නේවී සුරවීරයන් එක්තරා බටහිර නිර්වචනයක දාභාෂය ලැබමින් කෙටි කතාව ගැන තරමක් විග්‍රහාත්මක නිර්වචනයක් ඉදිරිපත් කරනවා. එතුමා කියනවා කෙටි කතා වූ කාලේ අනෙත් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන. ඔබට අදාළ අපටත් වැසිකිළියක් කෙටි කතාවෙත් මේ අපට වැසිකිළියක් නිර්මාණෙත් මේ ලක්ෂණය දකින්න ලැබෙනවා. සියල්ල මතුවෙලා එක් ප්‍රබල සිද්ධියක් මතුවෙනවා. එක ප්‍රධාන චරිතයක් අනාවරණය කරන, එකට කැටි වෙලා ඉන්න කතා වින්‍යාසය, මන අවයව සංවිධානය, ඒකීයත්වය සහිත ධාරණාවක් තියෙන කල්පිත ආඛ්‍යානයක් කියලා. මේ එතුමා කැටි කරලා දක්වන ලක්ෂණ ටික වෙන විදිහකට කිව්වොත් මෙන්න මේ විදිහට දකින්න ලැබෙන තව මොහොතකින් ඔබට
කොටසත් අපි දක්වනවා. මේ ජෝසප් කෙසන්වීන්ගේ නිර්වචනය කෙටි කතා කලාව උගන්වන බොහෝ තැනක හැම තැනකම ජෝසප් කෙසන්වීන් අමතක කරන්නේ නැහැ. ඔහු කියලා තියෙන මේ කොටස් ටික ඔබට අධ්‍යයනය කරන්න ලැබෙනවා. කෙටි කතාව සංක්ෂිප්ත නවකතාවක් නෙමෙයි. දැන් ඒ කියන්නේ පිටු ගාන අඩු වෙච්ච කතාවක් නෙමෙයි. කෙටි කතාව අතුරු කතාවකුත් නෙමෙයි. දල සටහනකුත් නෙමෙයි. චරිත කතාවකුත් නොවේ. එසේනම් මේ චරිතාලේඛනයකුත් නොවේ. මේක කතන්දරයක් නොවේ. දැන් මේ මෙතන තියෙන ලක්ෂණ දුවේ පුතේ මේ කෙටි කතා කලාව ලෝකෙට එන්න පෙර තිබුණු ඒවා. කතන්දර තිබ්බා. චරිත කතා තිබ්බා. දල සටහන් තිබ්බා. අතුරු කතා තිබ්බා. ඒවා කෙටි කතා නොවේ. මේ කෙටි කතාව කියන්නේ එයට අනන්‍ය ස්වාධීන වෙච්ච ලක්ෂණ තිබෙන දෙයක්. දැන් මහාචාර්ය සුරවීරයන්ගේ නිර්වචනයේ මෙන්න මේ ලක්ෂණ ටික දුවේ පුතේ දකින්න ලැබුණා. ඒතකොට මහාචාර්ය සුරවීරයන් තමන්ගේ නිර්වචනය සදාගනිද්දී මේ ජෝසප් කෙසන්වීන්ගේ අර මේ කොටස් ටික භාවිත කරලා තිබෙනවා. ජෝසප් කෙසන්වීන් තමයි කියන්නේ සියල්ල අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් තිබීම. දැන් ඔබට අපට වැසිකිළියක් කෙටි කතාවේ වැසිකිළිය තැනීම කියන එක විශේෂ කොට කෙටි කතාකරුවා දක්වනවා. එය සියල්ල අභිබවා සිටින ප්‍රබල සිද්ධිය. ඉස්මතු වී පෙනෙන එක ප්‍රධාන චරිතයක්. මේ කෙටි කතාවේ නම් කතකයාගේ චරිතය ඉස්මතු වී කැපී පෙනෙනවා. පරිකල්පනය, කතා වින්‍යාසය, කතාවේ ගැළපීම, සියල්ල එකට කැටි වෙලා තිබීම, සංවිධානාත්මක භාවය, ධාරණාවේ ඒකීයත්වය. මේ ලක්ෂණ අපි කෙටි කතාවේ සප්තාංගය කියලා දුයිපුති අඳුන ගන්නවා. අපි කෙටි කතාවේ මේව අඳුනගන්නේ කෙටි කතාවේ සප්තාංගය කියලා. සප්තාංගය කියන්නේ කෙටි කතාවේ ලක්ෂණ 7ක් තියෙනවා. ඒ ලක්ෂණ 7 තමයි මහාචාර්ය සුරවීරයන්ගේ නිර්වචනයේ තිබ්බේ. ප්‍රබල සිද්ධියක්, ප්‍රබල චරිතයක්, පරිකල්පනය, කතා වින්‍යාසය, සියල්ල එකට කැටි වෙලා තිබීම, සංවිධානාත්මක භාවය සහ ධාරණාවේ ඒකීයත්වය. කෙටි කතාවක මූලික ලක්ෂණ. කෙටි කතාවකට තියෙන්න ඕනේ ෂණික ආරම්භයක්. මේ සාර්ථක කෙටි කතාවකට සහ ෂණික අවසානය. අප මේ කෙටි කතාවේ ලක්ෂණේ ඉතා හොඳින් දකිනවා. ඒ වගේම සිද්ධි සිදුවීම් වල අනුපිළිවෙල අනුව පෙළ ගැසෙනවා. උඩු පෙළක් වගේම යටි පෙළක් දකින්න ලැබෙනවා. ඔබේ කෙටි කතාවේ මේ ලක්ෂණ දිනනවා පුතේ. දැන් අපට වැසිකිළියක් කෙටි කතාවේ ආරම්භය ඔබට මතක නම් හරි ෂණික ආරම්භයක් ගන්න. මේ අපිට දකින්න ලැබෙන්නේ බොහෝ වෙලාවට අර එක ප්‍රබල සජීවී ආරම්භයක්. ඒ වගේම උඩු පෙළක් සහ යටි පෙළක් මේ නිර්මාණය දකින්න ලැබෙනවා. ඔය කරුණු තුන දරුවන්ට නැවත මතක් කරන්නකෝ. දැන් ඔය කරුණු වලදී දැන් දියමන්ති මාලයේදීත් ඔය විදිහමනේ ෂණිකව ඔන්න ආරම්භ වෙනවා. අන්න ඒකත් එක්ක පොඩි සිද්ධියක් මතක් කරලා දෙන්න සර් දරුවන්ට දියමන්ති මාලයේ කෙටි කතාවෙත්. දියමන්ති මාලෙත් එහෙමයි. ඔව් ෂණික ආරම්භයක්. ෂණික ආරම්භයක් ගන්න. අපි නිදසුනකට අපේ අද පාඩමේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ කෙටි කතාව ආරම්භ වෙන හැටි ඔබේ අවධානයට ගන්න දුවේ පුතේ. කොහොමද ආරම්භ වෙන්නේ? මේ කුරක්කන් අඹරන්න අක්කා කතකයාට කතා කරනවා. ඒ අක්කා කතකයාට කතා කරන දෙබසකින් තමයි පටන් ගන්නෙ. හරි. දැන් මේ දවල්ට අඹරමු අක්කේ. උදේ වැඩි කියනවා. දැන් නම් දාඩි අක්කේ. හවසට අඹරමු. ඊට පස්සේ කියනවා උදේ කිව්වහම උදෙත් බෑ කිව්වා. දවල් කිව්වහම දවලුත් බෑ කිව්වා. දැන් හවස් වෙලා. දැන්වත් වරෙන් කොමල්ලි. දැන් දුවේ පුතේ අපිව අරගෙන යන ඊටාම ෂණික තැනකට. මොකද්ද අක්කා කවුද? මේ මල්ලි කවුද? මොකද්ද මෙතන වෙන්නේ? කුතුහලය දල්වනවා. කෙටි කතාව ඇතුළට අපිව රඳ ගන්නවා. ඒ කුතුහලය කෙටි කතාව ඇතුලේ අපිව තියන්න, කෙටි කතාවෙන් අපේ අවධානය පැත්තකට නොයන්න බලපානවා. කෙටි කතාකරු අපව ග්‍රහණයකට ගන්නවා. ආරම්භය හරි ෂණිකයි. කතන්දරයක් වගේ ඒකල්ලි මෙහෙම එකක් තිබ්බා. ඒ කාලේ මෙහෙම රජ කෙනෙක් හිටියා. එහෙම ආරම්භ නෑ කෙටි කතාවක. මේ ආරම්භය හරිම ලස්සනයි, සක්‍රියයි. දැන් දියමන්ති මාලයේත් ওই ලක්ෂණය තිබෙනවා. මුලින්ම ඈ වූ කලී දෛවයට දැන් එකපාරටම අපි බලන ඈ කියන්නේ කවුද? උන් ඊගාවට මැටිල්ඩා වරගෙන එනවා. මැටිල්ඩා කියන චරිතය ගේනවා. ඒ ආරම්භයන් පුතේ හොඳට අල්ලගන්න. ඔබටත් ලේඛන ශක්්‍යතාවක් තියෙනවනේ. මෙන්න හොඳ කෙටි කතාවක් නිර්මාණය කරද්දි ගන්න පළමු ප්‍රවේශය, පළමු පියවර මේ ෂණික ආරම්භයක්. ඒ වගේම ෂණික අවසානිකුත් දකින්න ලැබෙනවා. අපි මේ කෙටි කතාව තව මොහොතකින් කතා කරද්දි බලමු. දැන් අපි කෙටි කතාවක උඩු පෙළ වගේම යටි පෙළ සලකා බලමු. දැන් මේකේ උඩු පෙළේ දකින්න ලැබෙන්නේ දුවේ පුතේ ඔබට මේ කෙටි කතාවේ කතන්දරයක් මුණ ගැසෙනවා. ඒ කතන්දරය ඇතුලේ තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඇවිල්ලා රජයේ නීතියක් තිබෙනවා වැසිකිලි සෑදීමේ ජාතක ව්‍යාපාරයක්. ඒක එයා ක්‍රියාත්මක කරන්න රජයේ නීතිය මිනිස්සුන්ට පුරවැසියන්ට අරගෙන එනවා. ඒකට බියපත් වෙලා තමයි වැසිකිළිය හදන්නේ. දැන් වැසිකිළිය හදලා ඊගාවට වැසිකිළිය එක එක්කෙනා භාවිත කරන ආකාරයකින් කෙටි කතාව නිමාවකට යනවා. නමුත් ඕකේ
හොඳට බලන්න කල්පනා කරලා අදින් සියවස් 9කට විතර පෙළ අපේ රටේ දකින්න ලැබෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නයක් සීමා කරගන්න. විශේෂයෙන්ම සමාජීය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇතුලේ දකින්න ලැබෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ වැසිකිලි භාවිතය සම්බන්ධ චර්යාත්මක වෙනස මේ කෙටි කතාවේ යටිපෙළ දකින්න ලැබෙනවා. ඒ අතර ඔබ හිතන්න අධ්‍යාපනයේ මිනිස්යන්ගේ ආකල්ප වෙනස් කරන ආකාරය මේ කෙටි කතාවේ යටිපෙළ අපූර්වට තිබෙනවා. මේ ආකල්පය අරගෙන ඉන්නේ පාසලේ දරුවා. අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා තමයි අරගෙන ඉන්නේ ගෙදරට. සෞඛ්‍ය විද්‍යාව ඉගෙනගෙන එයා ගෙදරට රැගෙන එනවා. එතකොට අධ්‍යාපනයේ මනුෂ්‍ය ආකල්ප වෙනස් කරන ආකාරය, චර්යාව වෙනස් කරන ආකාරය, හැසිරීම වෙනස් කරන ආකාරය මේ කෙටි කතාවේ යටිපෙළේ දකින්න ලැබෙනවා. කෙටි කතාකරුවා තමන්ගේ කෙටි කතාවේ අනවශ්‍ය වචනයක්, විරාමයක්, තිතක් හෝ ඇතුළත් නොකරයි. මේක ඇන්ටන් චෙකෝෆ්ගේ ප්‍රකට කතාව. ඕක කියන ඔබට දියමන්ති පෝරුවක් දීලා දියමන්ති මූණක් හදන්න කිව්වොත් එහෙම ඒ මූණට ගැලපෙන්නේ නැති එක චූටි පුංචි දෙයක්වත් තියෙන්න බෑ කියලා. මේ කෙටි කතාවක හොඳ කෙටි කතාවක එක වචනයක් අයින් කළොත් කෙටි කතාව බිඳ වැටෙන ගානට ඒ නිර්මාණය තිබෙන්න ඕන කියලයි අර ලොව අග්‍රගන්නේ කෙටි කතාවල දකින්න ලැබෙන ලක්ෂණය ඔබ හිතට රැගෙන එන්නේ. සර් අර තුවක්කුවක් පිළිබඳව කතාවකුත් තියෙනවා නේද? කතාව ආරම්භයේදී බිත්තියේ තුවක්කුවක් එල්ලා තිබුණොත් ඒ කෙටි කතාව අවසන් වෙන්නත් පෙර ඒ තුවක්කුවපත් වෙන්න ඕනේ. තුවක්කුවපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව විස්තර කරන්න බෑ. ඔව් එහෙම විස්තර කරන්න බෑ. අපිට එතකොට මතක් වෙනවා මේ හරියටම අපේ ජී.බී. සේනානායකයන්ගේ නිදානේ කෙටි කතාව. දැන් ඒ කියන්නේ මේ ලෝව පතල නිර්මාණකරුවෝ කෙටි කතාවක් ලියන විදිහ පරිකල්පනයේ ගොඩනගන හැටි පුංචිම දේ පවා සැලකිල්ලට ගන්න හැටි දුවේ පුතේ හොඳට හිතලා බලන්න. කෙටි කතාවේ එක ප්‍රබල චරිතයක් විද්‍යාමාන වෙනවා. ඔබේ කෙටි කතාවේ කතකයාගේ චරිතය. කතකයාගේ චරිතය ගැඹුරින් විද්‍යාමාන වෙනවා. කෙටි කතාවක ප්‍රබල ධාරණාවක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා එක පෙළට නූලක් ඇමිනුවා වගේ දකින්න ලැබෙනවා. ඒක න්‍යෂ්ටියක් මත තමයි හැමදේම තීරණය වෙන්නේ. හැමදේම තීරණය වෙන. එතනින් මිදෙන්න බෑ. එක පාරක යනවා නම් කෙටි කතාකරුවා අතුරු පාරවල් 10ක විතර හැරෙන්නේ නැහැ. ඒ යන මාවතේ තමයි යන්නේ. ඒක ඒකීය ධාරණාව. ඊගාවට දැන් මේ අර ජෝසප් බර්ග් සප්තාංගේ මේ ඉන්නේ අපේ රටේ පහළ වෙච්ච විශිෂ්ට ලේඛකෙක් කළුවච්චි ගමගේ ජයතිලක. එතුමා 1926 ඉපදිලා 2011 වර්ෂයේ මිය ගියේ. මේ කෙටි කතාකරුවාගේ උපන්දිනය හරියටම 1926 ජූනි 27 වෙනිදා සියනෑ කෝරළේ රදාවන්නේ කන්නිමහර ප්‍රදේශයේ ඉපදුනේ. එතුමාට අපි කිව්වේ කන්නිමහර ප්‍රඥා කියලා. හරියට මේ අපේ මාටින් වික්‍රමසිංහයන්ට කොග්ගල ප්‍රඥා කියනවා වගේ. නවකතාකරුවෙක්, කෙටි කතාකරුවෙක් සහ විචාරකයෙක්. දැන් මේ එතුමාගේ පළවෙනි නිර්මාණය පුතේ පළවෙනි පොතම කෙටි කතා පොතක්. ඒ පුනරුත්පත්තිය 1956 වර්ෂයේ පළ වුණේ කේ ජයතිලකයන්ගේ කටු සහ මල් කියන කෙටි කතා කෘතිය 1959 වර්ෂයේ පළ වෙච්ච නිර්මාණය. නොනිමිසිත්තම සහ තවත් කෙටි කතා. මේ නොනිමිසිත්තම කියන කෙටි කතා පොත ඔබට වැදගත්. 1984 වසරේ පළ වෙච්ච. ඒකට හේතුව අපේ කෙටි කතා උපුටා ගන්නේ මෙන්න මේ නොනිමිසිත්තම කියන කෙටි කතා කෘතියෙන්. අපට වැසිකිලියක් කෙටි කතාව. දියණියා පසුයයි 1999 වසරේ එතුමා අතින් රචනා වෙන පසුකාලීනව ලියවිච්ච එතුමාගේ කෙටි කතා පොතක්. මේ එතුමාගේ තවත් නිර්මාණ වජිර පබ්බත 1961 අතිරණ 1966 එකගේ අවුරුද්ද 1970 දිගින් දිගටම කෙටි කතාකරණයේ නියැලී තිබෙන. ඔබ හිතන්න පළවෙනි කෙටි කතා පොත 1955 පටන් ගත්තාම 1999 වෙනකන් දශක ගණනාවක් එතුමා කෙටි කතාකරණයේ අකණ්ඩව එක දිගට නියැලෙනවා. කේ ජයතිලකයන් අපේ රටේ කෙටි කතා කලාව ගොඩනගන්නට ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරන ලද සම්මානනීය නිර්මාණකරුවෙක් සිංහල සාහිත්‍යයට ආස්වාදන්නට තමන්ගේ බුද්ධිමය මෙහෙවර දායාද කරපු. මේ එතුමාගේ නිර්මාණකරණයේ නවකතා කලාව. පරාජිතයෝ එතුමාගේ පළවෙනි නවකතාව 1960 වසරේ පළ වෙච්ච. මේ ඔබ දෙවනුවට දකින නවකතාව දුවේ පුතේ චරිත තුනක් 1963 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු චරිත තුනක් නවකතාව එතුමාගේ හොඳම නවකතාව ලෙසත් සිංහල නවකතාව වංශයේ දකින්න ලැබෙන විශිෂ්ටතම නවකතාවක් ලෙසත් සලකනවා. මායා මාලිගා, රාජපක්ෂ වලව්ව, මහල්ලෙකුගේ ප්‍රේම කතාව 1992, පිතාමහ 1966 වසරේ රාජ්‍ය සම්මාන ලැබුණ, පුංචිරාල 1972 මේ තමන්ගේ තාත්තාගේ චරිතය පදනම් කරගෙන ලියවුනේ ඒ නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණ. මතු සම්බන්ධය 1975 පුංචිරාලගේ මරණය 1986 අර පුංචිරාල නවකතාවේ දෙවෙනි කොටස. පියා සහ පුත්තු 1997 වසරේ කාලෝවයන්තේ 1998 අප්‍රසන්න කතාවක් 1962 වර්ණයේ ඡන්දය සහ මනාපය
2001 වසරේ එතුමාගේ අවසන් නවකතාව වුණේ ඒක. දැන් අපේ පාඩමට අපි මේ කුඩා විවරණයෙන් පස්සේ ප්‍රවිෂ්ඨ වෙමු. අපට වැසිකිළියක් කෙටි කතාවේ තේමාව පුතේ. මොකද්ද මේ කෙටි කතාවේ තේමාව? ඔබෙන් ප්‍රශ්නයකට අහනවා. මේ හොඳින් මතකයට ගන්න. හේතුව අපි අර පෙළ පොතේ දකින්න ලැබෙන ආරම්භක ප්‍රවේශයේදී හැඳින්වීමේ ඡේදයේ දුවේ පුතේ මේ තේමාව පිළිබඳ සඳහනක් නැහැ. ඒ නිසා ඔබට විචාර ප්‍රශ්නයකට කෙටි ප්‍රශ්නයකට මේක අතිශය වැදගත්. මොකද්ද තේමාව? ලක්දිව එක්තරා කාලවකවානුවක හරියටම කිව්වොත් අදින් දශක 9කට පමණ පෙර. අදින් දශක 9කට පමණ පෙර වැසිකිළි භාවිතය හා බැඳිච්ච සමාජ චර්යාත්මක වෙනස. ඒ කිව්වේ සමාජ හැසිරීම. චර්යාව කියන්නේ හැසිරීම. ඒ සමාජයේ වැසිකිළි භාවිතය සම්බන්ධ ඇතිවෙච්ච හැසිරීමේ වෙනස ප්‍රකට කරවීම තේමා කරගනිමින් අපට වැසිකිළියක් කෙටි කතාව නිර්මාණය වෙලා තිබෙනවා. දශක 9කට පෙර අපේ රටේ තිබ්බ සමාජ ආර්ථික ප්‍රශ්නයක්, හරියටම සමාජ ප්‍රශ්නයක්. මේ වැසිකිළි භාවිතය සම්බන්ධ සමාජ චර්යාත්මක වෙනසක් මේ කෙටි කතාවට තේමා කරගන්නවා. ඒක ඊටාම සත්‍ය පදනමක නිර්මාණය වෙන කෙටි කතාවක් දුවේ පුතේ. ඇත්තට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බද කියලා ඔබ ඇහුවොත් එහෙම ඔබේ වැඩිහිටියන් කිව්වසන්න ඒ බඳු තත්ත්වයක් තමයි ලංකාවේ පළාත් අපේ රටේ දකින්න ලැබුණ ඇත්ත වශයෙන්. ඊට පස්සේ ඒක ඊටාම කදිමට වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච ඇත්ත සත්‍ය යථාර්ථවාදී පදනමක මේ නිර්මාණය බිහි වුණා. මේ කෙටි කතාවේ චරිත මොනවද කියලා අපි හඳුනගමු. කතකයා. කතකයා කවුද දුවේ පුතේ ඇත්තටම? කතකයා මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා දෙවන පිරිමි දරුවා. පාසල් දරුවෙක්. දැන් මේ පාසල් දරුවා තමයි කතකයා වෙන්නේ. මේ කතකයාගේ පියා පටබැඳි ගියේ හේරත්. මතකද අර දෙබසකින් එළියට ඉන්නේ? නම් මොකද්ද? හේරත්. හේරත් කියන්නේ වාසකමක් නැද්ද? තියෙනවා. පටබැඳි ගියේ හේරත්. ඒ නම එන්නේ. අක්කා. පරමාදර්ශී භූමිකාවක් වුණ ගැසෙන්නේ දුවේ පුතේ අපට. අක්කාගේ චරිතය. සුගතන්. පන්සල ළඟ ගෙදර සුගතන්. තාත්තත් එක්ක කතා කර කර ඉන්නේ. පන්සල ළඟ ගෙදර සුගතන්. කතකයාගේ මල්ලි. අයියේ පොලිස්කාරයෙක් කියාගෙන ගෙට ගොඩ වෙන්නේ. අන්න මල්ලි. කතකයාගේ මවගේ දෙබසක්වත් කෙටි කතාවේ නෑ. නමුත් අපිට තිබෙනවා මව අම්මයි නංගි කුස්සියේ වැඩ කියලා එක තැනක. හරි. අම්මා ලෙඩ ගාන ඉන්නේ කියලා. මේ ඔය අම්මගේ චරිතය. නංගි. එයාට විතරක් මොකෝ මමත් යනවා නංගි තර්ජනය කළාය. මතකද නංගි ගැන තිබෙන නංගි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමට පැමිණෙන රාජ්‍ය නිලධාරියා. ඔහුගේ ඇඳුමේ ඉඳලා ඔහු දාගෙන ඉන්න තොප්පියේ ඉඳලා සියල්ල විස්තර කරන්නේ මේ චරිත ටික. දැන් මේ කෙටි කතාකරුව අපි කියපු අර සමාජ චර්යාත්මක වෙනස පාදක කරගන්න පාවිච්චි කරන්නේ මොන දෘෂ්ටි කෝණයද දුවේ පුතේ? උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. කවුද කතාව අපිට කියන්නේ නේද? කතාව අපිට කියන්නේ පවුලේ දෙවන පිරිමි දරුවා. හරි. කුරක්කන් වංගෙඩියට අක්කාමා වාඩි කරවා ගත්තේ මොනතරම් අමාරුවෙන්ද? පටන් ගන්න වාක්‍යෙම දකින්න ලැබෙනවා දෘෂ්ටි කෝණය. හරි. ඊට පස්සේ දකින්න ලැබෙනවා අක්කේ උදේම බෑ. දවල් වෙලා එන්න. දැන් නම් දාඩිය. ඊට පස්සේ මෙවැනි ප්‍රතික්ෂේප කිරීම අක්කාට හොඳට පුරුදුයි. මා කරන්නේ මම කියන කතාව නැවත නැවත කියනවා කතාවේ. එතකොට එහෙම ඔබ අඳුන ගන්න ඕන මම කියලා එක්කෙනෙක් නම් කතාව අපට අරගෙන එන්නේ. එතකොට ඒ දෘෂ්ටි කෝණය අපි උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය හැටියට අඳුර ගන්න. සර් එතකොට ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් පවා කෙටි කතා රචනා වෙනව නේද? රචනා වෙනවා. දැන් උදාහරණයකට එතකොට මම කියලා කෙනෙක් නැත්තම් පිටස්තරයෙක් නම් ඉන්නේ. එතකොට අපි ඒ නවකතාව හෝ කෙටි කතාව අඳුනාගන්නේ ප්‍රථම පුරුෂ කියලා. හැම චරිතයක් දිහාම බලන වෙනම පැත්තක ඉඳලා කතා කරනවා. වෙනම පැත්තකින්. දියමන්ති මාලයේදී කොහොමද දෘෂ්ටි කෝණය අපි අඳුරගන්නේ සර්? මේ දියමන්ති මාලය සහ අපිට මේ දකින්න ලැබෙන බැද්දේගම දෙක. බැද්දේගම ඔව් නවකතාවක් හැටියට. නවකතාවක් විදියට. දැන් බැද්දේගම හිතන්නකො දුවේ පුතේ මුලින්ම 4 වෙනි පාඩම විදියට තියෙන එක. බැද්දේගම මොකක්ද දකින්න ලැබෙන්නේ? හැම චරිතයක් ගැනම කියනවා. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය නෙමෙයි. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. මේ පුංචි බැනිකාට බොහෝ වෙහෙසද බඩගිනියද දැනින. පුංචි බැනික අපිට කියන්නේ නැහැ දුවේ පුතේ මට ගොඩක් බඩගිනි හැදුනා. මට ගොඩක් මහන්සි. මට ගොඩක් අමාරු. ඈට බොහෝ වෙහෙස දැනුණා. ඈට කුසගිනි දැනුණා. ඈට වෙහෙස දැනුණා. එහෙම ලියන්නේ. ඒ කියන්නේ ලියන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ ඉඳලා. ඈව් කලී දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසාද අර ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූමත් මේ තරුණියන්ගේ නෙකියක් වූවායි. එහෙම පටන් ගන්න. ඒ කියන්නේ ඒ නිර්මාණ දෙකම ආරම්භ කරන විදිහෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියවෙන්නේ. රචනා වෙන්නේ කියලා.
මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයේ කෙටි කතාවේ චරිතය කතාවේ ඇතුලේ ඉඳලා සජීවී සමාජිකෙක්. එයා ඒ කතාවට කෙලින්ම සම්බන්ධයි බද්ධයි. එහෙම වෙලා ලියනවා. දැන් ඔය ජී.බී. සේනානායකගේ වෙසක් පහන වගේ කෙටි කතාවක් වුණත් දරුවෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් එළිය වෙන්නේ. දැන් මේ වගේම දැන් එතකොට ඒ උත්තම පුරුෂ චරිත දකින්න ලැබෙන ඒවා. දැන් මේ අපි අර අපේ වෙන අර තේමාව තව විග්‍රහාත්මකව තේරුම් ගන්න බලමු දරුවනේ. 1920 දශකයේ ඒ කියන්නේ අදින් අවුරුදු 90කට පමණ පෙර මෙරට ගම්බද සමාජ ජන ජීවිතයේ සිද්ධ වෙච්ච සංස්කෘතික සભ્યත්වය හා බැඳුණු චර්යාත්මක වෙනසක් මේ කතාවේ තියෙනවා. ඒක අපි වඩා ලිහිල් කරගමු. මොකද්ද මේ සංස්කෘතික සભ્યත්වය හා බැඳුණු චර්යාත්මක වෙනස කියන්නේ? දැන් මේ කතාව පටන් ගන්නකොට දුවේ පුතේ හරිම අශිෂ්ටයි කියලා හිතෙන මේ සමාජ අධ්‍යාපන මට්ටම හරි පහළයි කියලා දැනෙන විදිහේ වැසිකිලි භාවිතයක් තමයි මේ කෙටි කතාවේ නිර්මාණය වෙන්නේ. ඔබට මතක ඇති අපේ උදෑසනට අපි එක එක්කෙනා එක එක දිශාවෙන් කැලෑ රොදට වැදෙනවා. ඊට පස්සේ අපිට කෙනෙකුට නිදහසේ වාඩි වෙන්න පුළුවන් තරමේ තැනක් හොයාගන්න පුළුවන්. නිලමැසි හමුදාවක් රූන් ගාලේ ගිල්ලිලා આવොත් එහෙම අපි පසුබහිනවා. ඔය අපේ රටේ වැසිකිලි භාවිතය සම්බන්ධ කියන කාරණාවනේ. දැන් මේ කාරණාවේ අපිට දකින්න ලැබෙන්නේ සભ્યත්වය සංස්කෘතිය ඉහළ මට්ටමේ චර්යාවක් නෙමෙයිනේ. අපේ ජනවහරේ තාම තියෙනවා ඔය එලි බහිනවා කියලා වචනයක්. දැන් ඒවා මේ දශක සියවස් ගණනාවක් තිස්සේ ගොඩනැගිච්ච විදිය. හැබැයි ඒවා ශිෂ්ට නැහැ. අර ශිෂ්ට සම්පන්න සංස්කෘතියක ඒ බඳු ලක්ෂණ දකින්න ලැබෙන්නේ. අන්න ඒ වෙනස තමයි මේ තියෙන්නේ. සංස්කෘතික මට්ටමින් ඉහළට සભ્યත්වයෙන් ඉහළට ආපු දැන් වඩා හොඳ සනීප ආරක්ෂාවක් ගැන කල්පනා කරපු අර ශිෂ්ටත්වයට අඩියක් ඉස්සරහට තබපු වෙනසක් මේ කෙටි කතාවේ දකින්න ලැබෙනවා. ඒකට අපි කියන්නේ සංස්කෘතික සભ્યත්වය හා බැඳුණු චර්යාත්මක වෙනසක් කියලා. එනම් වැසිකිලි භාවිතයට නුපුරුදුව හිටපු මේ රටේ මිනිස්සු ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීම සඳහා මැදිහත් වීමක් මේ කෙටි කතාවේ වස්තු විෂය වෙනවා. මේකේ උගන්වන හොඳම පාඩම තමයි නීතියෙන් පමණක් මිනිස්යන්ගේ ආකල්ප වෙනස් කරන්න බෑ කියන එක. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රැගෙන එන්නේ මොකද්ද දුවේ? නීති අරගෙන එන්නේ. සති දෙකක් ඇතුළත වැසිකිලියක් හදන්න ඕන. නැත්තම් උසාවි බඩ ගන්න වෙයි. එහෙම කියන්නේ. මිනිස්සු බියට වැසිකිලි අවසානයේ හදනවා. හැබැයි භාවිත කරන්නේ. දැන් වැසිකිලිය භාවිතා කිරීමේ වෙනස සිදු කරන්නේ අධ්‍යාපනයේ. එතකොට මේ අපේ රටේ මේ අද දකින්න ලැබෙන විශිෂ්ට සෞඛ්‍ය පද්ධතිය නිර්මාණය කරන්න දායක වෙලා තිනවා අපේ රටේ අධ්‍යාපන පද්ධතිය. ඉතාම කදිමට මේ ඉගෙනගත්ත පාසල් වල ඉගෙනගත්ත විෂය කරුණු දරුවෝ නිවසට අරන් ගිහිල්ලා ඒ දැනුවත් කිරීමත් එක්ක වෙච්ච විශාල වෙනසක්. ඒක ඇත්ත වෙනසක් යථාර්ථයක් අපේ රටේ. ඒක මේ කෙටි කතාකරුවා අපූර්වට තේමා කර ගන්නවා. මේ ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමයේ යටතේ අපට ගම්මුන්ගේ ගෙවල් වල උළුසෙවිලි කර දීම, කුඹුරු වැඩ කර දීම ආදී එදෙන්නට සිද්ධ වුණා. මේ පුංචි පැලේ ගස වෙනා කියන තමන්ගේ ස්වයං ලිඛිත චරිතා ප්‍රධානයේ මේ කෙටි කතාව සම්බන්ධව කේ ජයතිලකයන් කරන සඳහන දුවේ පුතේ. ඔබට මේ වැදගත් බලන්න. එයා කියනවා උළුසෙවිලි කර දීම, කුඹුරු වැඩ කර දීම ආදී එදෙන්නට සිදුවේ. අප විසින් දුප්පත් පවුල් දෙකකට වැසිකිලි දෙකක් තනා දෙන ලදී. මේ එතුමා තමගේ පාසල් ජීවිතය පවත්වාගෙන යන කාලේ ලැබිච්ච අත්දැකීම මේ ලියන්නේ. හරිද? ඉන් අනතුරුව බලමු මේ වැඩ විශේෂයෙන් අනුන්ට වැසිකිලි තැනීම දෙමව්පියන්ගේ තදබල දෝෂාරෝපණයට ලක්වේ. එසේවත් ඔවුන් තුළ කිසියම් හික්මීමක් නිසා පාසල විසින් ගෙන යන කවර ව්‍යාපාරයකට හෝ සංවිධානය විරෝධයක් නොපහන ලදී. මේ කේජයතිලකයන් කෙටි කතාව ලියන්න පදනම හදාගෙන තියෙන විදිහ බලන්න හරියටම පාසලෙන් තමයි මේ අත්දැකීම අරගෙන ඉන්නේ. ඉස්කෝලේ තමයි මේකට සක්‍රීය දායකත්වයේ සපයන්නේ. ඒ දැනුවත් වීම ඔබට කතාවේදී මුණ ගැසෙනවා. අපි කතාවේ ආරම්භයේ ඉඳලා කෙටියෙන් මේ වැදගත් වෙන තැන් ටිකක් අඳුරගමු. අක්කගේ භූමිකාව බලන්න. අක්කා කුරක්කන් වංගෙඩියට මා වාඩි කරවා ගත්තේ මොනතරම් වෙහෙසක් දැරීමේ නිග්බිතියද? මේ තියෙන්නේ ආරම්භය. ඔබ කුරක්කන් වංගෙඩි සමහරලාට දැකලා නැති දරුවෝ ඇති. අපේ අතීත නිවෙස්වල සාම්ප්‍රදායික පැරණි නිවෙස්වල කුරක්කන් නැඹරීම සඳහා භාවිතා කළේ කුරක්කන් වංගෙඩිය. දැන් මේ අක්කගේ චරිතය හොඳට බලන්න ඔය ආරම්භක මුණ ගැසීම් වල පළවෙනි පිටුවේ විතර යන්නේම අක්කගේ චරිතේ. මේ අක්කගේ චරිතය මල්ලිට අතිශය දයාර්ධයි. පවුලේ වැඩිමහල් දරුවා විදිහට පවුලේ වගකීම් දරනවා.
ඒ වගේම අම්මගේ කාර්යභාරය අක්කා උසුලනවා. ගෙදර උයන්නේ පිහන්නේ අක්කා. හෙට උයන්නේ මොකද්ද? හෙට හදන්නේ මොනවද? හෙට කන්නේ මොනවද කියලා හොයන්නේ අක්කා. මල්ලිට සලකන සැලකීම් බලන්න. කොයි වෙලාවකවත් තාත්තට මල්ලිව අල්ලලා දෙන්නේ නැහැ. නිරපරාධී දෝෂාරෝපණයට ලක් කරන්නේ. ඊට පස්සේ අම්මා කෙනෙක් වගේ අක්කා කෙනෙක් තමයි මේ මුණ ගැසෙන්නේ. අපිට මේ මුණ ගැසෙන්නේ උදේ පුතේ අපේ පවුල්වල අතීතයේ හිටපු ලොකු අක්කාගේ චරිතය මේ. ලොකු අයියාගේ චරිතය. ඒ අතීතයේ හිටපු ලොකු අයියාගේ ලොකු අක්කාගේ චරිතය කියන්නේ හරි පරමාදර්ශී චරිත දුවේ පුතේ. ඒ චරිතවල මේ අක්කාගේ චරිතය දකින්න ලැබෙන චරිත ලක්ෂණමයි දකින්න ලැබුණේ. බලන්න බැනවදින්න නැති හැට. උදේ කිව්වහම මේ දැන් නම් උදේ මාක්කේ කුරක්කන් නඹරන්න පුළුවන් ද දවල් වෙලා එන්නම් කියලා බනින්නේ නැහැ. දැන් නම් දාඩියක්කේ හවසට එන්නම් කිව්වහම ඒත් බනින්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට කියන්නේ උදේ කිව්වහම උදේත් බෑ කිව්වා. දවල් කිව්වහම දවලුත් බෑ කිව්වා. දැන්වත් වරෙන්කො මල්ලියේ කියනවා මිසක් හිතරි දෙන වචන කියන්නේ. දැන් මේවා උගන්වන්නේ පුතේ වර්තමාන පරම්පරාවේ ඇතැම් දරුවන්ට. ඔබටත් නංගිලා මල්ලිලා ඇති. සමහරලාට නංගිලා මල්ලියට කතා කරන්නේ මේ වගේ අක්කා කෙනෙක් කතා කරන වචන නම් නෙමෙයි නේද? පොඩ්ඩක් සැරට මේ කතා කරන්නේ. හදාගන්න දුවේ පුතේ. මේ තරම් ඉවසීමක් අපි දකින්නේ නැහැ නේද සර් ගොඩක් වෙලාවට. නම් දකින්න වෙන්නේ. තුන් පාරක් කියයිද මේව? ඒක තමයි. පළවෙනි පාර දෙවෙනි පාර කියනකොට මීට වඩා සැරට කතා කරයි. මේ අක්ක කොතනදීද බලන්න සැර වෙන්නේ? කොතනදීවත් සැර වෙන්නේ නැහැ. එතකොට මල්ලිට දක්වන සහෝදර සෙනෙහස කුඩා දරුවෙක්ට වගේ යාට සලකන දේ එක්කම මේ අම්මට තාත්තට තියෙන හැඟීම බලන්න. ලෙඩ ගානේ ඉන්න අම්මට පුළුවන් ද මල්ලි? අසනීප වෙලා ඉන්න අම්මා ගැන හිතලා ගෙදර වැඩ ටික අක්කා පවර ගන්නවා. අක්කා පවර ගන්නවා. හෙට උයන්න තියෙන දේ අක්කා කලින් හිතනවා. උයන් අතුපතු ගන්නවා. ගෙදර අස්පස් කරනවා. කුස්සියේ වැඩ ටික කරනවා. මල්ලි ගැන බලනවා. අම්මා ගැන හිතනවා. පවුලේ වගකීම් කරදරනවා. මේ හම්බ වෙන්නේ අපිට අර පරමාදර්ශී අක්කා කෙනෙක්ගේ චරිතය. දැන් කෙටි කතාවේ මේ ආරම්භය. ඊට පස්සේ ඔබට මතක ඇති අර කුරක්කන් අඹරන හැටි ගැන කියන. ඇය දුමුරු පාට කුරක්කන් 14ක් අර උඩ තියෙන වලට දානවා කියලා. ඊට පස්සේ අක්කත් මමත් ඒ වංගෙඩියට හයි කරලා තියෙන අත වේගයෙන් කරකවනවා කියලා. මොකද පොඩි අයට ඒක කරන්න බෑ. පොඩි ශක්තියක් ඕනේ වැඩක්. මේක සාමාන්‍යයෙන් ගෙවල් වල ගෑනු ළමයින්ට දෙන වැඩක් නෙමෙයි. බර වැඩ දෙන්නේ නැහනේ පුතේ. මේ කියන්නේ වැඩ දෙනවා උයන පිහන අතුපතු ගන්න ඒවා. නමුත් ඔය කපන කොටන අඹරන ලොකු බර වැඩ එහෙම දුන්නේ නැහැ. හරි ඒකින්ද තමයි මේ අක්කා කතා කරන්නේ. ඒ වුණාට අක්කා අන්තිමට ඒ වැඩෙත් කරනවා. අවසානයේ ඔබට මතක ඇති ඒ ඇය කෙසේ හෝ කුරක්කන් අඹරාගෙන ඇති බව පෙනේ කියලා කුරක්කන් රොටි කනකොට අපිට කියන්නේ දොබේ මූලික සිදුවීම් ටික හරහා කෙටි කතාවට පැමිණෙන්නේ. ඔන්න තාත්තගේ භූමිකාව හම්බ වෙනවා නේද ඊගාවට. තාත්තා කොහොමද එන්නේ? බැරි වෙලාවත් නිකන් ඉන්නවා හම්බුනොත් එහෙම. තෝ හොරාලියා වගේ මෙතන කතා පිපි නිකන් ඉන්නවා. හරි කියලා අතප්පයෙන් නොහෙල්ලෙන්නට තැම්ම හදලා ඉන්න එකේ තාත්තා බයිනවා. තාත්තාව හම්බ වෙන්නේ අපිට කොයි වගේද? ප්‍රබල පෞරුෂයක්. බල සම්පන්න චරිතයක්. පවුලේ හැමෝම බියපත්. ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම කතකයා තාත්තගේ බැල්මකට වචනයකට පවා අවනත වෙනවා, බියපත් වෙනවා. දැන් මේ එදා වෙන වැඩේ බලන්න. අක්කයි මෙයයි කතා කර කර ඉන්නවා. මෙයා බෑ බෑ කී කී ඉන්නවා. තාත්තා එතනට එනවා. තාත්තා ඉඳන් කියනවා ඔව් බැක් හැමදාම. හරි අතප්පයක් කොල්ලන්න එපා. කැම බීම දෙපා මුලට පහළ වෙයි. බලා හිටපියේ. කියලා කියන. ඊගාවට ඔන්න අපිට හරි ලස්සන වාක්‍යයක් මුණ ගැසෙනවා කෙටි කතාවේ. මොකද්ද? මා කුරක්කන් වංගෙඩිය ළඟට වීසි වූයේ ඔහුගේ වචනවල ශබ්දයෙන් විනා අර්ථයෙන් නොවේ. කුරක්කන් වංගෙඩිය ළඟට වීසි වුණාලු ඔහුගේ වචනවල ශබ්දයෙන් විනා අර්ථයෙන් නොවේ. අර තාත්තා කෑ ගහපු වචනෙට බය වෙලා වීසි වෙලා යනවලු කුරක්කන් වංගෙඩිය ළඟට. ඊට පස්සේ මේ දෙන්න දැන් අර බැහැයි කියපු වැඩේ කදිමට නිරත වෙනවා. මේ කෙටි කතාවේ මේ ආරම්භය ලස්සන්ට අරගත්තු කෙටි කතා කරුවා. ඊට පස්සේ තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ භූමිකාවට මුණ ගැසෙන්නේ. මේ කෙටි කතාවේ නිමාවේදී තමයි මේ දේ අපිට දකින්න ලැබෙන්නේ. අපි එතනදී කතා කරමු නිමාවට ගිහිල්ලා තාත්තට තාම අර පරණ ඇබ්බැහිකම් නවත්ත ගන්න බෑ. ඒ කියන්නේ මේ අපි කියන්නේ ලොකුවට වැඩුණු ගස් නමන්න අමාරුයි. මෝරපු වතු නමන්න බෑ. සමහර මෝරපු මිනිස්සුන්ගේ ආකල්ප පුතේ වෙනස් කරන්න බෑ ලේසියට. අර පාසල් යන දරුවෝ ටික ඉක්මනට වෙනස් වෙනවා. ඇයි ඒගොල්ලෝ තාම ඔළුව ඇතුළට යම් දේවල් දායක කරගන්න අය. ඒගොල්ලෝ චර්යා වෙනස් කරගන්න ඉක්මනට. අක්කා වුණත් වෙනස් කරගන්න. තාත්තා තමයි අමාරුම. හැබැයි තාත්තා වෙනස් වෙනවා යම් කොටසක් ඉතුරු කරගෙන. මේ උගන්වන්නෙත් එක්තරා පාඩමක්. මුල් බැහැපු චරිත පරිණත මිනිස්සු සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ නැහැ. වත්ත පහල ඇල පහර වෙත යයි කියලා. දැන් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රවිෂ්ටය මේ කතාවට හරි වැදගත්. ඔබට මතක ඇති අයියේ පොලිස් කාර්යය
කියාගෙන මල්ලි අත් දෙක වඩමින් අපි ගාවට ආවා කියලා හරි සජීවී නිරූපණයක් කරනවා. අපිට මේ කෙටි කතාවේ තියෙන වැදගත්ම ලක්ෂණය දුවේ පුතේ මේ සිදුවීම් ටික මොකද වෙන්නේ? මැවෙනවා හිතේ. රූප මැවෙනවානේ අපිට. එන විදිහ. ඊට පස්සේ ඔන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුම වර්ණනා කරනවා. ඔහුගේ තොප්පිය හරි සුදු පාටයි. නිල ඇඳුම සුදු පාට කොට කලිසම. මේ පොලිස්කාරයෙක් නෙමෙයි. මේ නිල ඇඳුමක් ඇඳගත්ත නිලධාරියෙක්. සුගතන් අඳුර ගන්නවා. කුණු ඉස්පැට්ටර. මෙන්න අඳුර ගැනීම. අද උදේ ඉඳන් පන්සල් ගොඩැල්ලේ හැම ගෙදරකටම ගිහින් තියෙනවා. කක්කුස්සි නැති හැමෝටම නඩු දානවලු. අවස් වෙච්ච හින්දා මං හිතුවේ මේ පැත්තේ එන එකක් නැහැයි කියලා. ඔන්න අඳුර ගන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ මිදුලේ නතර වුණාම මේ රාජ්‍ය නිලධාරියාට දක්වන බයපක්ෂපාතීත්වය බලන්න. පෙරගමන් නොකර ඉන්න බැරි වුණාලු. තාත්තයි සුගතනු ඉස්සරහට යනවා. ගිහිල්ලා අහනවා මේ කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඊට පස්සේ තියෙන වචනයක් දුවේ පුතේ ඔහු කතා කරේ කවර භාෂාවකින්ද? වචන සිංහල වුවත් උච්චාරණය සිංහල නොවිය. දැන් මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඔහොම නෙමෙයි ඇත්තටම කතා කරන්නේ. උච්චාරණය සිංහල වුවත් මේ වචන සිංහල වුවත් උච්චාරණය සිංහල නොවේ කියන්නේ. ඔබ දැකලා තියෙනවද අර ඉංග්‍රීසි උරුවට සිංහල කතා කරනවා. එහෙම කතා කරන්නේ. කට ඇතුළේ ඉංග්‍රීසි වගේ තියාගෙන. ඒ කියන්නේ මෙහෙම කියන්නේ. කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඔහොම කියන්නේ. හරි ඒ කියන්නේ අර ඉංග්‍රීසි එකක් වගේ එකක් ඇතුලේ තියෙනවා. දැන් එහෙම කතා කරාට පස්සේ අපිට හරියට තේරෙන්නේ නැහැ. ගැමියන්ට ඒක තේරෙන්නේම නැහැ. හරි දැන් හොඳට බලන්න කවුද මේකේතර ගෘහමූලිකයා? ඔහොම කිව්වා තේරෙන්නේ නැහැ. වචන සිංහලුවත් උච්චාරණය සිංහල නොවිය. ඔය ඔතන කතා කරන්නේ ওই විදිහට. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒක තේරලා තමයි එන්නේ. කවුද මේකේතර ලොක්කා? මම. නම් මොකද්ද? මේ ඊට පස්සේ කියනවා එයාගේ නම ඒරත්. ඒරත් කියන්නේ වාසගමන් නැද්ද? තියෙනවා. පට බැඳි ගියේ ඒරත්. මේකේතර වැසිකිළියක් තියෙනවද? තාත්තා යලිත් උඩ බීම බලයි. වැසිකිළිය කියන වචනේ පුරුදු නැහැ. මේකේතර කක්කුස්සියක් තියෙනවද? නැහැ. දැන් මේ දෙබස බලන්නේ මහජන සෞඛ්‍යකාරක ප්‍රවිෂ්ඨ. එයා ඊට පස්සේ අර මෙතන ඉන්න පට බැඳි ගියේ ඒරත් කන් දෙන්නේ නැහැ. එයාන් කියන සති දෙකක් ඇතුළත වැසිකිළියක් හදලා තියෙනවා. හදලා තිබ්බේ නැත්නම් එහෙම නඩු දානවා. නඩු දාවොත් උසාවි බඩ ගන්න වෙයි. එච්චරයි එහෙම කියලා ඊට පස්සේ වත්ත පිටිපස්සට ඇහැ යොමු කරනවා. ඔබ මේ රූපයෙන් දකින්නේ එතන. වත්ත පිටිපස්සට ඇහැ යොමු කරාට පස්සේ අහනවා තාත්තගෙන් මෙතනින් එහා පැත්තේ තව ගෙවල් තියෙනවද? ඔව් තව ගම් ගොඩැල්ලක් තිබෙනවා. එහෙ වැසිකිලි හදලා තියෙනවද? එහෙම දෙයක් ගැන අහලවත් නැතුව ඇති මයි හිතේ. කොහොමද එහාට යන්නේ? ඔය වත්ත පහලි ඒ දණ්ඩක් දාලා තියෙන. ඒ දණ්ඩෙන් යන්න පුළුවන්. මේ ඒ දණ්ඩෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුවේ පුතේ එගොඩ වෙන්න හදනවා. මොකද වෙන්නේ? ඒ දණ්ඩ උඩින් සපත්තුව තියලා බලනවා. ඔබට ගම්බද දරුවන් නම් මේක හොඳට දන්නවා. ඒ දඬු උඩින් සපත්තු තියාගෙන යන්නේ නැහැ. ඒ දඬි ගන්නව සපත්තු දෙක ගලවලා අතට අරගෙන යන්නේ. එහෙම. දැන් මේ ගම්බල ඒ දරුවා කියනවා ඒ අයට නම් මේකේ දුවන්නත් පුළුවන් එහාට මෙහාට කියලා. හරි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේක බියපත් අත්දැකීම. මේකෙන් වැටුනොත් එහෙම ඔහු වැටෙන්නේ අඩි ගාණක් පහලින් තියෙන ඇලට. ඊට පස්සේ ආයෙ ලස්සන වාක්‍යයක් හම්බ වෙනවා අපිට නේද? මොකද්ද? එවිට නෑමෙන් පමණක් තෘප්තිමත්ව ගොඩේමට ලැබුණොත් ඒත් ලොකු වාසනාවකි. බලන්න අර භාෂාව භාවිතා කරන්න හැටි. එවිට නෑමෙන් පමණක් තෘප්තිමත් වෙලා ගොඩ එන්න ලැබුණොත් වාසනාවක්. ඒ කියන්නේ මේ එදණ්ඩෙන් වැටුනොත් එහෙම නාලා විතරක් නෙමෙයි අතපය තුවාල වෙලා හරි ලොකු අනතුරකට වෙලාලු එන්න වෙන්නේ. දැන් මේ අපිට මුණ ගැසෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පැමිණීම. මේ ඔහු කියන වචන සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕන. මම ආයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. එහෙම කළොත් උසාවි ගිහින් දඩ කන්න වේවි. දැන් මේ සිද්ධියට පස්සේ සුගතනුයි තාත්තයි මේ ගැන කතා වෙනවා. ඒගොල්ලෝ වඩාත්ම බියපත් වන්නේ නීතියට. අපිට මතකද දුවේ පුතේ ගමේ කොටස් 3ක මිනිස්සු හිටියා කියලා. පළවෙනි කොටස වැසිකිලි සෑදීම ගැන තේරුම් ගත්ත කට්ටිය. වැසිකිළියක අවශ්‍යතාව ගැන කියපු කට්ටිය. ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ මේ නූතන සමාජය පිළිබඳ දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන මේ ගැන මේ කල්පනා කරපු කට්ටිය. දෙවෙනි කට්ටිය වැසිකිලි සෑදීමේ දුෂ්කරතාව ගැන කී හිටපො. කොහෙන් හදන්නද ඕවා? එහෙම. තුන්වෙනි කට්ටිය හැදුවේ නැත්තම් එහෙම මොකද්ද වෙන්නේ කියලා කියපු කට්ටිය. තාත්තා හිති වෙන්නේ මේ හැදුවේ නැත්තම් මොකද්ද වෙන්නේ උසාවි වඩ ගන්න වෙයි කියන කොටසට. තාත්තා ඇත්තටම බය වෙන්නේ ඒකට. අවසානයේ වැසිකිළියක් එවුන් හදනවා. අපි එතනට යමු. දැන් වැසිකිළියක් සෑදීමට ක්‍රියාමාර්ග ගන්නේ කොච්චර පෙරත්තකින් අනතුරුද? මාස දෙකකින් එනවද? නෑ ආයෙ එන්නේ 6 මාසයකට පස්සේ. ඊට පස්සේ ගොඩක් අයට අමතක වෙනවා. හරි ලස්සන වාක්‍යයක් තියෙනවා ඒ ඇස්සේ. මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. දැන් කවුද පුතේ මකරා? දැන් හොඳට බලන්න වාක්‍යය. හරි.
අනිත් අය නින්දට ගිය අතර ඌ යලිත් නැගිට ගමේ හොල්මන් කරන්නට වී. බලන්න භාෂාව කොච්චර ලස්සනට පාවිච්චි කරනවද කියලා. මේ මකරා කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නිදාගත්තා විනා తాවකාලික විරාමයක් ගත්තා. පොඩි නිහඬ බවක් ගත්තා. මිසක් මිය ගියේ නැත. වැඩේ අතහැරියේ නැහැ. අනිත් අය නින්දට ගිය අතර ගමේ මිනිස්සු අමතක කළ අතර ඌ යලිත් නැගිට ගම පුරා සැරිසරන්නට. එහෙමයි කියන්නේ. අර ඔය මකරා කියන යෙදුමේදී ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකයා මකරෙක් තරම් බියකරු වුණා. දැන් සනීප ආරක්ෂාව පිළිබඳව හොඳ දෙයක් කියලා දෙන්න ආවට නමුත් ජනතාව මේක තේරුම් ගත්තේ නැහැ කියන අන්‍යාර්ථිකුත් මේ මකරා කියන යෙදුම තුල තියෙනවා. යෙදුම තුල තියෙනවා. ඒකට ඇත්තට මේ මිනිස්සු එහෙම හිතන්න වෙච්ච ඇත්ත හොඳ පදනමක් තියෙනවා. ඒකට හේතුව මේ සුදු මේ අපේ යටත් විජිතයක් කාලේනේ. ඒ කාලේ මේ අරගෙන ආවේ ඒගොල්ලන්ව රිදවන නීතිමයි. ඔව්. ඒ මිනිස්සුන්ව රිද්දනේවමයි අරගෙන ආවේ. එතකොට ඒගොල්ලන්ට රාජ්‍ය නිලධාරියෙක් පෙවුනේ මකරෙක් වගේ තමයි. හරියටම. ඇයි ඉතින් කියන්නේ ඒ කාලේ අපි අහලා තිනවා පාරේ වැඩ කරන්න අනිවාර්ය නීතියක් තියෙනවා සති දෙකක් වැඩ කරන්න ඕනේ. ගෙව්වේ නැත්තම් ඇඟ බද්ද මේවනේ අරන් ආවේ. එතකොට මිනිස්සු මාර බයයි. ඒ බය තමයි මකරා කියන වචනය ඇතුලේ තියෙන. ඒක ඇත්තටම හොඳ යෙදුමක්. ඉතාම හොඳ යෙදුමක්. අනිත් එක මේ කේජයතිලකයන්ගේ මේ නිර්මාණය ඔබ පරිස්සමින් පරිශීලනය කරද්දී පුතේ හැම සුවිශේෂ සිද්ධියකටම එතුමා භාෂාව වෙනස් කරනවා හරි ලස්සනට. හැම තැනකදී මෙහෙම කරනවා. දැන් මෙතනදී මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ප්‍රවිෂ්ටය කියන විදිහනේ. ඊට පස්සේ මොකද කරන්නේ? හදිස්සියේ කඩිමුඩියේ ඔන්න ලෑල්ලක් දානවා. ඒක තමයි මේ ලෑල්ලක් දානවා කොන්ක්‍රීට් ලෑල්ල. ඒතර බාස් කෙනෙක් ආපු දවස් අපේ ගෙදරට සුවිශේෂ දවසක් වුණාලු. ඒව ඇතුළේ එහෙම නැවත ව්‍යංගාර්ථ තියෙනවා. ඒ කියන්නේ මේ ගෙදරට කවදාවත් බිත්තියක් හදන්න, හුණු ටිකක් ගන්න, ගඩොලක් බඳින්න, පුංචි වැඩක් කරන්නවත් බාස් කෙනෙක් ඇවිල්ලා නැහැ. මේ කතකයාගේ පළවෙනි ජීවන අත්දැකීමනේ මේ පාසල් දරුවගේ බාස් කෙනෙක් ආපු දවසේ. එයා කියනවා මම තියා නංගිවත් ඔහු ගාවින් හෙලුනේ නැහැ කියලා. කොන්ක්‍රීට් ලෑල්ලක් දානවා. ඊට පස්සේ ඒකට වතුර දාන්න කියලා උපදේශයක් දීලා යනවා. ඊට පස්සේ ආයි කියනවා හරියටම හිනහුරා පාත්තුයේ අප මේ අවවාදයේ ක්‍රියාවට නංගුමින් සිටියදී හිනහුරා පාත්තුයේ කරදරය පත්තුනේ එතකොටලු. මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ දෙවෙනි ප්‍රවිෂ්ටය. දෙවෙනි පැමිණීම. කෝ වැසිකිලියක් හැදුවද? තවම නෑ කියලා පටන් ගන්නවා. හැබැයි තාත්තා එකෙන් බේරෙන්න කියනවා. ලෑල්ලක් දැම්මා කියලා. හරි. එතකොට කියනවා මේ ලෑල්ල දැම්මට වැසිකිලියක් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දුනේ. දැන් සුමාන දෙකක් නෙමෙයි මාස දෙකකටත් වැඩි ඇති. හරිද? ඒ පාර තාත්තා එකට දෙන උත්තරේ තමයි මේකට බැනලා මේ කුඹුරු වැඩ තිබුණා අයිබෝවන්. ඒකයි බැරි වුනේ. අර මේ කියලා. කෝ වල කැපුවද? තවම නෑ. වල කපන්නෙත් නැතුව තවම නැග්ගෑවේ. හරි. ඊට පස්සේ කියලා බැනලා යනවා. ඊට පස්සේ තාත්තා කියන කතාව බලන අවබෝධයක් නැතිකම. මේ හැමෝම දාන හින්දා ලෑල්ලක් දැම්මා මිසක වලක් ඕනේ කියලා මට කල්පනාවක්වත් උනේ නෑ. දැන් තාත්තා වැසිකිලියක් සෑදීම ගැන දන්නවද කියලා හිතන්නකො. දන්නේ නැහැ. හරි. දැන් ඒකේ එක පැත්තක් තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ නීතිය කියනවා මිසක් මේකේ ප්‍රයෝජනය කියන්නේ නැහැ. මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලි කරලා දීලා නැහැ. කිටි කතාව අවසන් වුණුතුරු මේක කරන්නේ. ඔව්. ඒ කියන්නේ අර පාසල් දරුවා මේක අරගෙන එනවා පාසලින් ඉගෙනගෙන. දැන් මේ ගම්බැසියන්ට ඒ දැනුම එන්නේ නැහැ. නීතිය විතරයි එන්නේ. ඒකේ ප්‍රශ්නේ තමයි එයා කිසි දෙයක් දන්නේ නැහැ වලක් කපන්නේ නැහැ කියලා. පස්සේ අපි ඉදිරියට යමු දැන් අර. ඔව්. හරි. දැන් මේ ඉන්න අනතුරුව අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට යනවා. ඔන්න උගන්වනවා අලුත් විෂයක්. සෞඛ්‍ය විද්‍යාව. මේක තමයි කෙටි කතාවේ වෙනස්ම තැන. මේ දරුවා ඉගෙන ගන්නවා විෂ බීජ සහ ශුද්ධ ජීවීන් ගැන. ඒ විෂ බීජ සහ ශුද්ධ ජීවීන් ගැන ඉගෙන ගත්තාම ඒ දැනුම එයාට අලුත්. හැබැයි එයාට මනසේ පොඩි පරස්පරයක් ඇති වෙනවා. මතකද පරස්පරය? ඒ පරස්පරය මොකක්ද මේ පුතේ? අම්මයි තාත්තයි කියන්නේ හැමදාම මොකක් හරි ලෙඩක් දුකක් හැදුනහම ඒක යක්ෂ ප්‍රේත බලවේග වලින් හැදුනේ කියලා. වෙද මහත්තයා ගාවට ගියාම වෙද මහත්තයා කියන්නේ වාපිස්සෙන් වලින් හැදුනේ කියලා. ඉස්කෝලේ කියනවා ලෙඩ හැදෙන්නේ සුදු ජීවීන්ගෙන් කියලා. මෙයාට ප්‍රශ්නයක්. ඒ අම්මයෙන් අහනවා ඒක. අම්මා ඒකට දෙන උත්තරේ බලන්න. ඇහැට නොපෙනෙන සත්තුන්ට පුළුවන්ද මෙච්චර ලොකු මිනිස් සංඛ්‍යයකට හානි කරන්න? එහෙමනම් මැක්කො මකුණු කර්ණතරමට මිනිස්සු කියලා જાතියක් ඉතුරු වේවිය. අම්මා ඇයි පුතේ එහෙම කියන්නේ? අම්මා සෞඛ්‍ය විද්‍යාව ඉගෙනගෙන නැහැනේ. අම්මා ශුද්ධ ප්‍රාණීන් ගැන දන්නේ නැහැ. අම්මා තමන්ගේ දැනුමේ ඉඳලා උත්තර දෙනවා. මේ දරුවා දන්න බවත් අම්මා නොදන්න බවත් පැහැදිලි වෙනවා. අම්මගේ අත්දැකීම් පරිසරය බලන්න. අම්මා කියනවා මේ පෙරේතයෝ ගැන යක්ෂ ප්‍රේත බලවේග ගැන මේ දරුවාමයි ප්‍රශ්න කරන්නේ. එයාගේ ඔළුවේ තියෙනවනේ අම්මලා කියන්නේ යක්ෂ ප්‍රේත ගැන. එහෙමනම් ඉතින් පෙරේතයෝ කන දෙයක් අපිට කොහොමවත් මේ පේන්නේ නැහැනේ. හරිද?
ඒ නොපෙනෙන සතා කෑපුවාම කාපුවාම කාපු දේ අඩු වෙලා පේන්න එපා. අම්මා කියනවා පෙරේතෝ කෑම කන්නේ නැහැ. කෑමට දිෂ්ටි හෙලෙනවා. එහෙම දිෂ්ටි හෙලාපු කෑම කාපුවාම තමයි ලෙඩ වෙන්නේ. දැන් මොකද්ද දුවේ පුතේ මේ මුණ ගැසෙන්නේ අපිට? අදුෂ්‍යමාන බලවේග විශ්වාස කිරීම. දුෂ්‍යමාන ඇත්තට වඩා අදුෂ්‍යමාන බලවේග ගම්වැසියෝ විශ්වාස කළා. ඇහැට පේන ඇත්තට වඩා පේන්නේ නැති බලවේග විශ්වාස කළා. මේ ඒකනේ පේන්නේ. දැන් මේ අම්මා කියන්නේ දිගට මේක. අම්මා කිව් දේ සත්‍ය වන්නට ඇතැයි වෙලේ මට සිතිනි. හැබැයි එයා ඉස්කෝලේ ගිහිල්ලා සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නවා. මේ තියෙන්නේ ඉගෙන ගත්ත ඒවා. එයාට ඉස්කෝලේ උගන්වනවා වැසිකිලි භාවිතා නොකිරීමෙන් පාචනය, කොලරාව, කොකුපණු රෝගය ඒවා වැළඳෙන බව උගන්වනවා. මෙයා මේවා හොඳින් ඉගෙන ගන්නවා. පාසල තුල වැසිකිලියක් හදලා මේ පාසලේ පෙළඹවීමක් ඇති කරනවා. පාසලේ වැසිකිලියක් සහ කැසිකිලියක් දෙකම තිබ්බලු. නමුත් අපි නම් ගියේ කැසිකිලියට විතරලු. වැසිකිලිය ගුරුවරුන්ට පමණක් සීමා වෙච්ච එකක්ලු. අපි නම් ගෙදරට එනකම්ම හිටියලු වැසිකිලි භාවිතා කරන්න. මෙහෙම කියනවා. දැන් පාසලේ මේ අත්දැකීමට පෙළඹවීමක් ඇති කරනවා. දැන් අධ්‍යාපනය වඩා සාර්ථක කරගන්න නිසල රූපරාමු මගින් වැසිකිලි භාවිතයේ අවශ්‍යතාව පැහැදිලි කරනවා. අර කොකුපණු රෝගය ගැන පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරාම යාට දැනෙන්න පටන් ගන්නවා වැසිකිලි භාවිතයේ අර්ථවත් ක්‍රියාවක් ඇයි මට ඒත්තු ගැන්නුණා. ඔන්න වෙනස. වැසිකිලි භාවිතයේ අර්ථවත් වෙන දෙයක් කියලා තේරුණාලු. දැන් තේරුණේ කොහෙන්ද පුතේ? අධ්‍යාපනයේ. පාසලේ උගන්වපු සෞඛ්‍ය විද්‍යාව කියන විෂයෙන්. ඒකෙන් අරයාගේ ආකල්පය මුළුමනින් වෙනස් වෙනවා. එයා තේරුම් ගන්නවා වැසිකිලි භාවිතා නොකිරීම කොච්චර අවිධිමත් කොච්චර අශිෂ්ට ඒක සෞඛ්‍යයට අවුලක් ඇති කරන ලෙඩ රෝග ඇති කරන දෙයක් බව. මේක උගන්වන්නේ පාසල්නේ. අධ්‍යාපනය තමයි ආකල්පය වෙනස් කරන්නේ. මේ දරුවා මේක ගෙදරට අරගෙන එනවා. හරිද? එයා ගෙදරට අරන් එනවා. කොහොමද ගෙදරට අරන් එන්නේ? එයා කියනවා අලුත් භාණ්ඩයක් ගත්තට පස්සේ ඒක පාවිච්චි කරන්න තියෙන ආසාවට සමාන ආසාවක්. වැසිකිලියක් පාවිච්චි කළා නිකන්තේ තියාගැනීමේ තේරුමක් නැතිකම. පාසල ඉගෙනගත්ත විෂය කරුණු. මේ සියල්ල එයාට පෙළඹවීමක් ඇති කරනවා. වැසිකිලිය පළමු දවස භාවිතා කරන්න. ඒක භාවිතා කළා මල්ලිට ඇහිලා කියනවා. මල්ලි ඒක අම්මට කියන්න හදනවා. අම්මට කියන එක නවත්තනවා. හැබැයි නංගිට කියනවා. නංගිට ගොහම මේ නංගිගේ ප්‍රතිචාරය දුවේ පුතේ. එයාට විතරක් මොකද? මමත් හිට යනවා. නංගි තර්ජනය කළාය. උඩහ ගෙදර ගුණවතීලා හැමදාම අපිට hina වෙනවා. කක්කුසියක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවා කියලා. මේ අක්කගේ ප්‍රතිචාරය. මේ එක එක්කෙනා වෙනස් වෙන හැටි. හරි. දැන් මේ මිනිස්සුන්ගේ ආකල්පය තිබ්බ තැන ඔබට හඳුනා ගන්න. මේ දරුවෝ ටිකයි අක්කයි ඒගොල්ලෝ වෙනස්. හැබැයි තාත්තා සහ සුගතන් අතර සංවාදයක් තියෙනවා. මේ වැසිකිලි භාවිතය සම්බන්ධ ඒගොල්ලන්ගේ ආකල්පයයි නාගරිකයන් කරපු දෙයි ඒගොල්ලෝ දකින්න විදිය. මේ උඹ ඔහොම කියනවා. කොළඹ රටේ කක්කුස්සි තින්නේ කොහොමද දන්නවද? මේ වගේ එපිටින් නෙමෙයි. ගේ ඇතුළෙමලු. උන් නාන්නෙත් ඒක ඇතුළු. ශික් විතර ගඳ ගහන්නේ නැද්ද? දැන් මේ කොළඹ භාවිතා කරන වැසිකිලි සම්බන්ධය ඒගොල්ලන්ට තියෙන හිරිකිතක් පිළිකුලා. ඒගොල්ලෝ විශ්වාස කරන ඒගොල්ලෝ භාවිතා කරන එක හරි හොඳයි කියලා. අර සාම්ප්‍රදායිකව ගොඩනැගිච්ච ආකල්පේ හිත පතුලට ගිහිල්ලා තැන්පත් වෙලා තියෙන විදිහ මුණ ගැසෙන තැන. පාරද්දර එහෙම එකක් තියෙන එක හරි. මොකද මේ කැලෑ තියෙනවද? මේ කැලෙන් වට වෙලා ඉන්න අපට මොන කක්කුස්සිද? මේ කැලෙන් වට වෙලා ඉන්න අපට මොන කක්කුස්සිද? මෙන්න මෙතන තමයි අර සාම්ප්‍රදායික ගැමි ආකල්පේ තියෙන්නේ. කැලෙන් වට වෙලා ඉන්නකොට වැසිකිලියක් ඕනේ නැහැ. මොකද කැලේ ඒකට අදාළ හොඳ විස්ථානේ. එහෙමයි හිතුවේ. දැන් මේ වැසිකිලි භාවිතා කරාම කැලයට ගිහිල්ලා ඒක ඇතුලේ පුංචිව සදාචාරයකුත් තිබිලා තියෙනවා. මේ බලන්න එළිය ඇතත් නැතත් පාරත් තොටක් අපවිත්‍ර නොකිරීමට කවුරුත් පරිස්සම් වූහ. දැන් කොච්චර ඉඩ තිබ්බත් පාරක තොටක අපවිත්‍ර කළේ නැහැලු. මේ මූලික සදාචාරය රැකලා තිබෙනවා. එතකොට එසේ කළහොත් අදෝමුකේ ගෙඩි සෑදිත යන විශ්වාසය කාතුලත් අදින් මුල් බැසගෙන පැවතුනාලු. දැන් ඒ කියන්නේ කැලේ තමයි අපවිත්‍ර කළේ. පාරවල් තොටවල් ප්‍රසිද්ධ තැන් අපවිත්‍ර කළේ නැහැ. ගැමියන්ගේ එහෙම පුරුදු තියෙන නිසා වතුර පාරකට කෙල ගහන්නේ නැහැ. කෙල ගහන්නේ. එහෙම මේ මුල් බැසගත්තු සිරිත් විරිත් සම්ප්‍රදායන් ටිකක් තියෙනවා. උන්ට සනීප ආරක්ෂාව පිළිබඳව ලොකු පුරුද්දක් නැති වෙන්න පුළුවනි. නමුත් ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ අරගෙන ආපු පුරුදු තියෙනවා. ඊටාම හොඳ ගුණධර්ම සහිත. ඇත්තටම මේ කාරණාව ඊටාම සත්‍යයි. හේතුව දැන් වැව් ආශ්‍රිතව බලන්න දුවේ පුතේ ඔබතුමිය ඔය කිව්වහම මට සිතපත් වුණේ. දැන් වැවක භාවිතා කරද්දී මංකඩවල් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. පිරිමි මංකඩ වෙනම, ගෑනු මංකඩ වෙනම. අර කාන්තා මංකඩට පිරිමි අය ගිහිල්ලා නැහැ. පිරිමි මංකඩට කාන්තාවන් ගිහිල්ලා නැහැ. වැවකට බහින චාරිත්‍ර ටිකක් තිබිලා තියෙනවා මෙන්න මේ වගේ. හෙම්බිරිස්සාව ඇදිච්ච මිනිස්සෙට බහින්න බෑ. කුෂ්ඨ රෝගයක් තියෙනවා නම් බහින්න බෑ. නාන ගමන් කෙල ගහන්න බෑ. ඒක ඇතුළ අපවිත්‍ර කරන්න බෑ. එහෙම කළොත් අර ඒගොල්ලන්ගේ වර්ග සභාවට දාලා දඬුවම් කරනවා. ආයි එයාට ඒ පුරුද්ද හදාගන්නකම් වැවට බහින්න ඉඩ දෙන්නේ නැහැ. කොච්චර හොඳද කියලා බලන්න කල්පනා කරලා. අපි අතර දැන් එහෙම අඩුයිනේ. හරි. දැන් වැවකට බහින්න ඔක්කොම එකටනේ.
හරි. දැන් අතීතයේ අරහෙම වෙන් කළා ලස්සනට තිබිලා තියෙනවා. ඉතින් ඒ චාරිත්‍රවල නෂ්ටාවශේෂ මෙතනක් තිබිලා තියෙනවා. ඔබතුමිය කිව්වා වගේ සනීප ආරක්ෂාව පිළිබඳ අවබෝධය තමයි නැති වෙලා තිබෙන්නේ. මෙයා මේ තමන්ගේ ඔළුව වෙනස් කරගෙන එයා ඒක ගෙදරට අරන් එන්න පෙළඹවීමක් කරනවා. මේ ඕක ඔය තරම් අඬ බෙර ගන්න දෙයක් නෙමෙයි. දැන් කවුරුත් කැලෑ ගානේ රින්ගන්නේ නැහැ. මේක ගෙදරයිට දෙන උත්තේජනයක්. ඒ කියන්නේ මේකේ නොකියා කියන්නේ ඕගොල්ලොත් දැන් කැලේ ගානේ රින්ගන්න එපා. දැන් කවුරුත් යන්නේ නැහැ. දැන් මිනිස්සු වැසිකිලි භාවිතයට පුරුදු වෙලා මේ පාසල් දරුවා තමයි ගෙදරට අරන් එන්නේ. ඒක සාර්ථක වෙනවනේ. නංගි අක්කා හරි ඔක්කොමලා මේකට අරගෙන එනවා. මේ තාත්තාගේ භූමිකාව සාම්ප්‍රදායික පියෙකුගේ භූමිකාව කෙටි කතාවේ මුණ ගැසෙන විදිහ හරිද ඔබට අනිත් එක සංවාද භාවිතයේ තියෙන සජීව භාෂාව අන්න හරි ප්‍රාණවත් භාවය සජීවී භාවය මේ කේජයතිල කියන්නේ හරියටම අර ගැමි බව ස්පර්ශ කළාද මොකද එතුමා ගැමියෙක්නේ එතුමා ගැමියෙක් අනිත් එක එතුමාගේ ගම් පළාත ඒක පාදක කරගෙන මේ ලියන්නේ එතුමා කියනවා ඔව් හැමදේටම බැක් කට විතරයි හොල්ලන්න පුළුවන් අතප්පයෙන් නොහෙල්ලන්න එපා කැම්පීම් දෙපා මුලටම පහළ වෙයි බලා හිටපිය මේ සාම්ප්‍රදායික තාත්තලා පැරණි අපේ සංස්කෘතියේ මුණ ගැසුණු පියවරු මෙහෙම තමයි කතා කළේ. හරි ආදරයේ හිත තුල රඳවාගෙන වචන ටිකක් දරුණුයි එහෙමයි කිව්වේ. දැන් මේ සංවාද භාවිතයේ තව උදාහරණයක්. එහෙනම් කුලීකාරයෙක් හොයාගනි. මට බෑ කිව්වොත් බෑ. මේ කතකේ අක්කට කතා කරන්න භාවිතා කරන විදිහ. කිතෝනිස් සහ තාත්තා අතර ඇති වෙන සංවාදයේ මතකද ඔබට? කිතෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මොනවක් කුස්සිද ඔන්න ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න එහෙම කියලා කෙල්ලේ මේ මහත්තයාට වතුරු වනිට්ටුවක් ගෙනත් දීපිය කියලාත් කිව්වලු කියලා දෙන්නම කොක්කඬලා සිනාසුනා කියලා කියනවා හරිම ප්‍රාණවත් ඊටාම සජීවී සංවාද භාවිතය ඊටාම ප්‍රාණවත් අපිට කෙටි කතාවෙන් මිදෙන්න හිතෙන්නේ මේ සංවාද භාවිතය ප්‍රශස්ත නිසා උපමා රූපක ආදිය දකින්න ලැබෙනවා දුවේ පුතේ මේ උපමා කුරක්කන් නැඹරී සුදු පාට වැස්සක් මෙන් මේ උපමාවක්. තව තැනක් තියෙනවා නඩුහබ උසාවි යනු රෞරව නරකය වැනි. රෞරව කියන්නේ අපායක නමක්නේ. රෞරව නරකය වැනි උපමාවක්. මේ උපමා දකින්න ලැබෙනවා. එළිය අනවශ්‍ය විට ටිකක් නිදි කරවා අවශ්‍ය විට දල්වා ගැනීමට පුළුවන්. හරිම නිර්මාණාත්මක වැකි ගණනාවක් තියෙනවා කියලා අපි මේ මැදින් කතා කළානේ වැඩසටහන. මේ වගේ මේ කියන්නේ හනස්සක් ගැන නෙදුවේ පුතේ. බලන්නේ හනස්ස ගැන කියන විදිහ. එළිය අනවශ්‍ය විට ටිකක් නිදි කරවන්න පුළුවන්. අපි දන්නවා දැන් නිදි කරවනවා කියන්නේ මිනිස්සුනේ. හනස්ස අර පත්තු වෙලා තියෙන හනස්ස නිවනවා කියන එකනේ කියන්නේ. ආයි ඔන්න දල්ව ගන්නත් පුළුවන් පත්තු කරගන්න. එහෙම කියන්නේ. මේ වැඩක් නැතුව තැන තැන රස්තියාදු වෙමින් සිටි ගැටවරයෝද හදිස්සි වාසවරුන් වන්නට ඌහ. මේවා ඇත්තම අත්දැකීම් ඉතින්. මේ ගමක මෙහෙම දෙයක් වුණොත් එහෙම විශාල ව්‍යාපාරයක් විදිහට මේක රටේ ගමේ හැම ගෙදරකම පටන් ගන්නකොට බාස්ලා හොයන්නේ. ඔව් වෘත්තියෙන් බාස්ලා හොය ඉන්න බෑ. කියන්න බෑනේ. ගැටවරින්ට සිද්ධ වෙනවා නිරුත්සාහකම බාස් කෙනෙක් බවට පත් වෙන්න. බාස් කෙනෙක් බවට පත් වෙන්න. මේ එහෙම හදන විදිහ. සර් අපි දැන් පාඩමේ පුංචි සාරාංශයකට යමු. සමස්තයක් හැටියට. ඔව් ආදරණීය දුවේ පුතේ අද අපි සාකච්ඡා කරපු වැඩසටහනේ ඔබට වඩා වැදගත් වෙන්නේ විචාර ප්‍රශ්න සම්බන්ධවනේ. විචාර ප්‍රශ්න වලට අවධානය යොමු කරොත් මේ පාඩම මෙහෙම තබාගෙන ඔබ මොන පැතිවලටද අවධානය යොමු කරන්න ඕන. ඔබ මේ කෙටි කතාවේ තේමාවට අවධානය යොමු කරන්න. වැසිකිලි භාවිතයේ සම්බන්ධ සමාජ චර්යාත්මක වෙනසක් මේකේ තිබ්බා කියලා අපි කතා කළේ. ඒක ගැන. ඊගාවට මේ කෙටි කතාවේ භාෂාව ගැන මේ භාෂාව තැනින් තැන අපි කියව හරිම නිර්මාණාත්මකව භාවිත කළා කියලා. අපිට එකතැන මගහැරුණ අර වැසිකිලි හදන තැන කියනවා මේ ගේ කිට්ටුව පුංචි පැටවෙක් ඇති වුණා මේ පුංචි වැසිකිලියක් තැනෙන. මේ පුංචි පැටවා මහ එකටත් වඩා ලස්සනයි. මේ ඊගාවට කියනවා මහගෙදර ගෙයි මහගෙදර මොනවාද ගොම මැටිය මෙහි සිමෙන්තිය මහගෙදර බිත්තිවල මැටිය මෙහි සුදු හිණු පින්තාරු කරලා ඇත නෑකම හැඟවීමට මෙන් දෙකේම වහලට පොල්ලතු සෙවිලි කරලා තිබුණා. හරිම ලස්සන වාක්‍ය. මේ භාෂාව ගැන ඔබේ අවධානය යොමු කරන්න. අවස්ථා හා සිද්ධි නිරූපණය ගැන ඔබේ අවධානය යොමු කරන්න. අවස්ථා හා සිද්ධි නිරූපණය කරන්න. සර් මේ කෙටි කතාවෙන් ප්‍රශ්න පිළිබඳව කොහොමද දරුවෝ උත්තර ලියනකොට අපි මේ උත්තරයක් සංවිධානය කරගන්න කියන කාරණේ අපි පුනරීක්ෂණ පාඩම් වලදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. පුතේ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ පාඩම් මාලාවේදී පාඩම විස්තර කර ගැනීමක් තමයි අද අපි කළේ. සර් ඇත්තටම අර ජීවිතයෙන් පෙත්තක් කියලා කිව්වා කෙටි කතාව. අන්න ඒ වගේ පාඩමේ එක හරස් කඩක් තමයි සර් අද මේ විස්තර කරගෙන ගියේ. පාඩමේ චරිත නිරූපණය කොහොමද වෙන්නේ? භාෂා භාවිතය කොහොමද වෙන්නේ කියන එක සර් අද
විග්‍රහ කළා. මේක පිළිතුරකට සංවිධානය කරගන්නේ කොහොමද කියන කාරණේ අපි පුනරීක්ෂණ පාඩම්වලදී නැවත සාකච්ඡා කරමු. ඒ වගේම තමයි කේ ජයතිලක කියන නිර්මාණවේදියා සාහිත්‍යවේදියා කොයි ආකාරයෙන්ද මේ සිංහල සාහිත්‍යය අපට හම්බ වෙන්නේ කියන කාරණේ සර් අද ඊටාම පැහැදිලිව අපට කියලා දුන්නා. ඉතින් දුවේ පුතේ මම ඔබට මතක් කරන්නේ සර් මේ කෙටි කතාවෙන් අපිට කියලා දුන්නා වාගේ අනාගතය වෙනස් කරන්න පුළුවන් ඔබටයි. අපි සර් මේ පාඩමේ කියන්නේ දරු පරපුරට කිසියම් පුරුද්දක් අපි පුරුදු කෙරුවොත් අපේ අනාගතේ වඩා පැහැබර වෙනවා. ආකල්ප වෙනස පටන් ගන්න ඕනේ දරුවන්ගෙන්. මේ පාඩමෙනුත් ඒක පැහැදිලි වෙනවා. ඔබ හිතට ගන්න ඕනේ අන්නේ කාරණය. අනාගතය සඳහායි මේ සියලු ප්‍රයත්න. ඔබ යහපත් පුරවැසියන් වෙලා යහපත් මානව සමාජයක් බිහි කිරීමයි අපේ සමස්ත අරමුණ විය යුත්තේ. ඉතින් ඒ අරමුණ පෙරදැරිව ඔබත් රැඳී ඉන්න විභාගය සඳහා පමණක් නොවේ මේ පාඩම් මාලාව. යලිත් මෙවැනි සාර ගර්භ අර්ථපූර්ණ පාඩමකින් හමු යමු.